යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ඔබ සියලු දෙනාටම සුබ පතනවා. නැවත වාරයක් Facebook සජීව විකාශනය තුලින් ඔබ මුණගැසෙන එක ඉතාමත් ප්‍රීතිමත් දෙයක්. මම විශ්වාස කරනවා පසුගිය සතියවල මම බෙදාගත්තා වූ පණිවිඩය ඔබ අසා ඒකෙන් ආශිර්වාද ලබා ඇති කියලා. අද දිනත් ඔබ සමග තව පණිවිඩයක් කතා කරන්න යනවා. මගේ මාතෘකාව අද ඔබ අයිති කුමන සභාවකටද? ඔබ අයිති කුමන සභාවකටද? මේ මාතෘකාව දෙනකොට හැමෝටම යන්නේ සිටිවිල්ල ඇවිල්ලා කතෝලික සභාවද, මෙතොදිස්ත සභාවද, ඇන්ග්ලිකන් සභාවද, බැප්ටිස්ට් සභාවද, නැත්නම් පෙන්තකොස්ත සභාවෙන් කුමක් කරේ කියන්න පුළුවන්. මම ඒ සභාවල් ගැන කතා කරන්නේ නැහැ අද. මම සභාව කියලා කියනකොට යේසුස් වහන්සේව පුද්ගලික ගැලවුම්කාරයට පිළිගත් අය එකතු වෙන කණ්ඩායමට නැත්නම් පුද්ගලයාට තමයි සභාව කියලා කියන්නේ. ඉතින් ඔබ අද දින යේසුස් වහන්සේව පුද්ගලික ගැලවුම්කාරයට පිළිඅරගෙන සිටිනවා නම් ඔබ සභාවට අයිති. මගේ ප්‍රශ්නේ විලා කුමන සභාවකටද? කොයි සභාවටද ඔබ අයිති වන්නේ? අපි බයිබලයේ කියමු එපිස පොතේ පළවෙනි පරිච්ඡේදයේ 20 සිට 23 දක්වා. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල ඉෂ්ට කළා වූ ස්වකීය පරාක්‍රමයේ ශක්තිමත්කමේ ඒ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට ක්‍රිස්තුස් වහන්සේව මලවුන්ගෙන් නැගිටුවා වූ සියලු ආධිපතිකමටත් බලයටත් පරාක්‍රමයටත් ස්වාමිකමටත් මේ ලෝකයේ පමණක් නොව පරලෝකෙහි සඳහන් කරන ලද සියලු නම් වලට වඩා උසස් කොට ස්වර්ගික ස්ථානවල Taman දකුණු පැත්තේ ඉඳුවා සියලු දේවල් උන්වහන්සේගේ පාදවලට යටත් කොට සභාව උදෙසා සියල්ලට ප්‍රධානියා වෙන්නට උන්වහන්සේ නියම කළසේක. ඒ සභාව නම් සියල්ලන් තුල සියල්ල සම්පූර්ණ කරන තැනන් වහන්සේගේ සම්පූර්ණකම වන උන්වහන්සේගේ ශරීරය. ඒ වගේම තව පදයක් අපි කියමු. එපිස 2:5 සිට 7 දක්වා. එපිස 2:5 සිට 7 දක්වා. අපගේ වරද කරුණු කොටගෙන අප මැරී සිටින කල්ලි පවා ක්‍රිස්තුස් වහන්සේ සමග අප ජීවත් කර නුඹලා ගැලවීම සිටින්නේ අනුග්‍රහයෙන්ය. උන්වහන්සේ සමග අප නැගිටුවා වූ යේසුස් වහන්සේ තුල ස්වර්ගික වූ ස්ථානවල උන්වහන්සේ සමග අප ඉඳුසේක. එසේ කළේ ක්‍රිස්තුස් වහන්සේ යේසුස් වහන්සේ තුල අප කෙරෙහි ඇත්තා වූ කරුණාවන්තකම නිසා තමන් වහන්සේගේ අනුග්‍රහය ඉතා මහත් සම්පත පැමිණෙනා වූ කාලවලදී පෙන්වන පිණිසය. මට කැමති මෙතන පදය පෙන්වන්න 6 වෙනි පදේ කියනවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ස්වර්ගයේ ස්ථානවල උන්වහන්සේ සමග අප හිඳුවා සේක කියලා. දැන් බලන්න අපි එපිස පොත අපි කියනකොට බොහෝ ස්ථානවල කියා තිබෙනවා ක්‍රිස්තුස් වහන්සේ තුල ඒක ක්‍රිස්තියානි ජීවිතයට ඉතා වැදගත්. අද ක්‍රිස්තියානි අය තමන්ව ක්‍රිස්තුස් වහන්සේ තුල බලන්නේ නැහැ. වචනය කියා තිබෙන පරිදි අපි යේසුස් වහන්සේව පිළිගත්ත මොහොතේ සිටන්ම අපගේ ජීවිතය ක්‍රිස්තුස් වහන්සේ තුල තමයි අපි බලන්න ඕනේ. මන්ද පියෝ දෙවියන්ස බලන්නේ අපිව ක්‍රිස්තුස් වහන්සේ තුල. අපි පිටසර කොහොම ඉන්නවද? මොන පාටද? මොන ජාතියද? right? මොන කුලයේද? මගේ පිටසර ජීවිතේ වාතාවරණයද? ඒවද වෙනස බලන්නේ. දෙවියන් වහන්සේව දිහා බලනකොට අපි දිහා බලන්නේ
ක්‍රිස්තුස් වහන්සේ තුල ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබත් මමත් අපි බැලුවා නම් අපගේ ජීවිතය බයිබලයේ කියලා තිබෙන පරිදි සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් පාවුල්තුමා කියන විදිහට බයිබලයේ කියලා තිබෙනවා පාවුල්තුමා කියන මෙම මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරිසිපත් වුණමි. යේසුස් වහන්සේ කල්වාරි කුරිසියේ පූජා වුණ වෙලාවදී පාවුල්තුමා එතන හිටියේ නැහැ. නමුත් පාවුල්තුමා දැනගත්තා තමාව ක්‍රිස්තුස් වහන්සේ තුල බලන්ට. ඒ නිසා කියනවා මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරිසිපත් වුණමි. ක්‍රිස්තුස් වහන්සේ සමග මම මල ක්‍රිස්තුස් වහන්සේ සමග මම තෙන්පත් වුණා. ක්‍රිස්තුස් වහන්සේ සමග මම නැවත නැගිට්ටා. ක්‍රිස්තුස් වහන්සේ සමග මම ස්වර්ගයට ඔසවා ගන්න ලැබුණා. ක්‍රිස්තුස් වහන්සේ සමග අද දින වාඩි වී සිටිනවා, හිඳවා සිටිනවා. ක්‍රිස්තුස් වහන්සේ කොහෙද ඉන්නේ? පේවු දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ. ක්‍රිස්තුස් වහන්සේ ඉන්නේ සිංහාසනයේ. ක්‍රිස්තුස් වහන්සේ විල්ලා රජකම් කරගෙන ඉන්නේ. ඉතින් මම ක්‍රිස්තුස් වහන්සේ සමගම ඉන්නවා නම් ක්‍රිස්තුස් වහන්සේගේ ස්ථානය මම ලබාගෙන ඉන්නවා. වරද තේරුම් ගන්න එපා. ක්‍රිස්තුස් වහන්සේ විල්ලා මෙව්කාරය නමස්කාර ලබා ගන්නට සුදුසු ස්ථාන වහන්සේ. අපි මනුෂ්‍ය නිසා අපිව ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ තත්ත්වයට ඔසවා තිබුණාට අපි නමස්කාරය ලබා ගන්නට අපි සුදුසු නැහැ. ඒ වෙනස දැනගන්න ඕනේ. නමුත් දෙවියන් වහන්සේ අපට කළා ප්‍රේමය නිසා ක්‍රිස්තුස් වහන්සේ තුල අපිව උන්වහන්සේගේ ස්ථානවලට ස්වර්ගයේ ස්ථානවලට අපි ඔසවා තිබෙනවා. බයිබලයේ කියත තිබෙනවා බලන්න අපි කියුවා හලෙලූයා. එපිස 2:5 අපගේ වරද කරුණු කොටගෙන අප මැරී සිටින කල්ලි පවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ සමග අප ජීවත් කරන නුඹලා ගැලවීම සිටින්නේය. අනුග්‍රහයෙන් උන්වහන්සේ සමග අප නැගිටුවා වූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ස්වර්ගික ස්ථානවල උන්වහන්සේ සමග අප ඉඳුසේක. එසේ කළේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල අප කෙරෙහි ඇත්තා වූ කරුණාවන්තකම නිසාය. තමන් වහන්සේගේ මෙතන කියා තිබෙන කාරණාවල් ඇත්තටම කියනවා නම් 20 ඉඳලා අපි කියවලා බලුවා නම් උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල ඉෂ්ට කළා වූ ස්වකීය පරාක්‍රමයේ ශක්තිමත්කම ඒ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටුවා සියලු අධිපතිකමටත් බලන්න හොඳට ආගන්න සියලු අධිපතිකමටත් බලයටත් පරාක්‍රමයටත් ස්වාමීකමටත් මේ ලෝකේ පමණක් නොව පරලෝකේ සඳහන් කරන්න ලද සියලු නම් වලටත් වඩා ඒක වැදගත් වඩා උසස් කොට ස්වර්ගයේ ස්ථානවල තමන් දකුණු පැත්තෙහි හිඳුවා සියලු දේවල් උන්වහන්සේගේ පාදවලට යටත් කොට සභාවට රයිට් මෙතන මොනවද කියන්නේ මෙතන කියා තිබෙනවා සියලු අධිපතිකමටත් බලයටත් පරාක්‍රමයටත් ස්වාමිකමටත් වඩා අපිව ඉහළ ස්ථානයකට උන්වහන්සේ අපේ ගෙනව තිබෙනවා. දැන් බලන්න ඉතින් අපි ක්‍රිස්තුස් වහන්සේ තුල ස්වර්ගයේ ස්ථානවල සිටිනවා නම් වාඩි වී සිටිනවා නම් සිංහාසනේ ඉන්නවා නම් මේ පොළවේ තිබෙනා වූ කිසිම අසුද්ධ බලවේගය අපට කිසිම හානියක් කරන්න බෑ. පරාජය කියලා දෙයක් නැහැ. වේදනාව කියලා දෙයක් නැහැ. දුක කියලා තැනක් නැහැ. අද මම තෝරාගත්තේ මේ මාතෘකාව අපි ස්වර්ගයේ ස්ථානවල වාඩි වෙනවා.
හින්දවා ඒ පිය දෙවියන් වහන්සේ අපි හින්දවා ගත්තා. යේසුස් වහන්සේ සමග බලන්න දැන් අද සභාව ගැන කතා මගේ මාතෘකාව විලා ඔබ කුමන සභාවකට අයිතිද? ඔබ අයිති වෙන්නේ කොයි සභාවකටද? දැන් බයිබලයේ අනුව මම ගන්නේ සභාව කියලා කෙනකොට යේසුස් වහන්සේව පුද්ගලයේ ගැලවුම්කාරයට පිළිගත්තු ඇදහිල්ලවන්තයෝ අතරේ සභාව තුල සෙනග මැදයේදී කොටස් තුනකට බෙදන්න පුළුවන්. එකක් ඇවිල්ලා පොරපදින සභාව, යුද්ධ කරන සභාව, සටන් කරන සභාව. දෙවෙනි එක පරාජයට පත් වුණා සභාව. තුන්වෙනි එක ජයගත් සභාව. මේ සභා තුනකින් ඔබ අයිති වන්නේ කුමන සභාවකටද? පාස්ටර් පොරපදින සභාව කෙනෙක් මොනවද? පොරපදින සභාව කියන්නේ විශේෂයෙන්ම යේසුස් වහන්සේව පුද්ගලික ගැලවුම්කට පිළිගත්තු අය. ඒ ගැන විශ්වාස කරනවා ගැලවීම ලැබලා කියලා. මේ පොළවේ ජීවත් වෙනකොට ක්‍රිස්තියානි ජීවිතයක් ජීවත් වෙනකොට ඕන් බලන්න නෑ ක්‍රිස්තුස් වහන්සේ සමග ස්වර්ගයේ ස්ථානවල වාඩි වී සිටිනවා කියලා, හිඳවා ඉන්නවා කියලා. ඉතින් ඒගොල්ලන් ඒක දකින්න නැති නිසා, ඒ ගැන දන්නේ නැති නිසා ඒගොල්ලෝ මොන කරන්නේ? මේ පොළවේ යක්ෂයා ගේනා වූ සීලම බාධාවල් කරදර නිසා ඒ ප්‍රශ්න ගැන යක්ෂයාට විරුද්ධව ආත්මික පොරපදිනවා, සටන් කරනවා, යුද්ධ කරනවා. මම දැකලා තියෙනවා ලෝක ප්‍රසිද්ධ දේශකය පවා සෙබලොක් වගේ ඇඳුම් දාගෙන අතේ කඩෝ තියාගෙන මනුෂ්‍යත් එක්ක සටන් ගන්න යන විදියට වේදිකාවේ සටන් ගන්නවා යක්ෂයත් එක්ක. ඒගොල්ලෝ අමතක කළා යක්ෂයා ඇවිල්ලා යක්ෂයාට ශරීරයක් නැහැ. යක්ෂයා ඇවිල්ලා ආත්මයක්. ආත්මත් එක්ක කොහොමද ඔබේ අතේ තිබෙන කඩුවත් එක්ක සටන් ගන්න යන්නේ? ඒක මෝඩකමක්. බලනකොට සෙනග බලනකොට ඕ එත්තටම යුද්ධ කරනවා වගේ ඇති. නමුත් යක්ෂයා බලලා ඉනා වෙනවා ඇති. ඒක එක පැත්තක්. තා පැත්තක් ගන්නවා නම් යක්ෂයත් එක්ක අප පොරපදින්ට සටන් කරන්ට යුද්ධ කරන්ට කිසිම කාරණාවක් නැහැ. ඒ පාස්ටර් අපට හැමදාම කරදර කර දෙනවානේ. මම අපි කොහොමද එයාට විරුද්ධව සටන් කරන්න නැතුව ඉන්නේ? එපිස පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ කියා තිබෙනව නේද කියලා? නෑ. බයිබලයේ කියා තිබෙනවා. ඒ පදේ මම විශ්වාස කරනවා. අර්ථය වර්ධගත්තා. බයිබලයේ කියා තිබෙනවා යේසුස් වහන්සේ අපගේ පාපය උදෙසා, සාපය උදෙසා යක්ෂයාට විරුද්ධව කුරුසියේ උන්වහන්සේ පූජා වුණා. බයිබලයේ කියා තිබෙනවා යේසුස් වහන්සේ කුරුසියේදී යක්ෂයාව ජයගත්තා කියලා. ඉංග්‍රීසි බයිබලයේ එක පරිවර්තන කියන මේ වගේ යේසුස් වහන්සේ යක්ෂයාව කුරුසියේදී පරාජයට පත් කරමින් අංශභාග කළා කියලා. අපිට දන්නවනේ අංශභාග මනුෂ්‍යන්ට අත් තිබුණොත් වැඩ කරන්නේ
කකුල් තිබුණත් වැඩ කරන්නේ ඇවිදෙන්න බෑ. හරියට කියනවා නම් පණ නැති මිනිහෙක් වගේ ඉඳී. පණ විතරයි ඇදගෙන ඉන්නේ. ශරීරය මුකුත් කරගන්න බෑ. ඒ තමයි අංශභාග. ඉතින් යේසුස් වහන්සේ කුරුසියේදී යක්ෂයාව අංශභාග කළා නම් අද දිනටත් අංශභාගෙන් ඉන්නේ. කිසිම බලයක් නැහැ. බයිබලයේ කියලා තිබුණා යේසුස් වහන්සේ කුරුසියේදී යක්ෂයාගේ සියලුම ආයුධ උදුරාගෙන නිර්වස්ත්‍ර කළා කියලා. යුද වස්ත්‍රවත් නැහැ නිර්වස්ත්‍ර කළා කියලා තමයි බයිබලයේ කියලා තිබෙන්නේ. ඉතින් ඒම වුණා එක්කෙනෙකුට අපි ඒ බය වෙන්නේ. අපි ඒ බය වෙන්නේ. බය වෙන්නේ වචනේ දන්නේ නැති නිසා. අංශභාගයේ ඉන්න මිනිස්සුත් එක්ක මං ඉස්සර මොලේ තියෙන එක්කෙනෙක්. සත්‍ය දන්නව කෙනෙක් කවදාකවත් යුද්ධ කරන්න යයි කියලා. ඒ අංශභාගයි. එයාට මොකුත් කරගන්න බෑ. එයාත් එක්ක අපේ චණ්ඩිකම් එයි පෙන්වන්න යන්නේ. ඒක මොඩකම. මන් දන්න ලෝක ප්‍රසිද්ධ දේශකයෝ පවා මේව කරනවා. නමුත් බයිබලයේ කියලා තිබෙනවා යේසුස් වහන්සේ සමග අපිව නැගිටුවා උසස් තැන්වල ස්වර්ගයේ උසස් තැන අපිව වාඩි කරලා තිබෙනවා. අපි බලනකොට ක්‍රිස්තුස් වහන්සේ තුල අපි කොයි ස්ථානයකද ඉන්නේ කොයි තත්ත්වෙද ඉන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. අපි ස්වර්ගයේ ස්ථානවල ඉන්නවා කියලා අපි දැනගෙන ඉන්නවා නම් මේ පොළවේ යක්ෂයව සතේකටවත් අපි ගණන් ගන්නේ නැහැ. තවත් පැත්තක් මම කියන්නම්. මේ අපි කියපු පදේ අනුව යක්ෂයා ක්‍රිස්තුස් වහන්සේගේ පාද යට ඉන්නවා නම් අද යක්ෂයා ඔබගේ මගේ පාද යට ඉන්නේ. පාද යට ඉන්න මනුෂ්‍යයාට පාද යට ඉන්නේ කරාට අපි කවදාකවත් යුද්ධ කරන්න යන්නේ නැහැ. එයා පරාජිතයි. යක්ෂයා ළඟ තියෙන එකම දෙයක් බොරු රැවටිල්ලයි. මේකට දෙවියන් වහන්සේගේ දරුවෝ අවුනා නම් හැමදාම සටන් කරගෙන ඉඳී. දෙවියන් වහන්සේ කැමත පරාජයට පත් වෙන යක්ෂයත් එක්ක අපි සටන් ගන්න ඕනේ නැහැ. ඌ පරාජිතයි. අපි ජය ගත්තා. බයිබලයේ කියනවා අපි අතිශයින් ජය ගත්තා සෙනග. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දෙවෙනි සභාව ගැන කතා කරනවා නම් පරාජිත සභාව. හරි? පරාජිත සභාව. මේ පරාජිත සභාව කියලා කියන්නේ පළමුවෙන්ම ඔවුන් ඇත්තටම අපි ස්වර්ගයේ ස්ථානවල වාඩි වී සිටිනවා කියලා හිඳගෙන ඉන්නවා කියලා ඔයාලා දන්නේ නැහැ. දෙනුම නැතිකම. බයිබලයේ කියලා තිබෙනවා මාගේ සෙනග හොසේයා පොතේ 6 වෙනි පරිච්ඡේදය 4 පදේ කියනවා මාගේ සෙනග දැනගෙනම නැති නිසා නාස්ති වී යනවා කියලා. විනාශ වෙලා යනවා කියලා. දැනගෙන ඒ පදෙන් කියනවා නුඹලා දැනගෙනම එපා කළා. දැනගෙනම ලබා ගන්නට මාර්ගල් තිබෙනවා. සමහර අය දැනගෙනම ලබා ගන්නට උනන්දු වෙන්නේ නැහැ. ඒ වගේම තව කණ්ඩායමක් ඉන්නවා ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ ඇදලිවන්තයෝ දැනගෙනම දෙන්න කවුරුරි උනන්දු වුණත් හරි ඒක ගණන් ගන්න නැහැ. පිළිගන්නෙත් නැහැ. එපා කරනවා. ඒකට හේතුව එක්කෝ ආගමික ඉගෙනවීම නිසා වෙන්න පුළුවන්. නැත්නම් උඩඟුකම වෙන්න පුළුවන්. මට දන්නවා එහෙම දෙයක්. මට කියලා දෙන්න ඕනේ නැහැ. පාරම්පරිකව සභාවල බොහෝ වැරදි තිබෙනවා. වැරදි ඉගෙනීම් තිබෙනවා. ඒ ඉගෙනීම් තුළින් ගොඩනැගෙන සෙනග සත්‍යතාවයේ එළිදරවීම දුන්නාට ඒගොල්ලන් ගණන් ගන්නත් පිළිගන්නෙත් නැහැ. ඒ වෙන මිනිස්සුන්ට දන්නේ නැහැ තමන් ක්‍රිස්තුස් වහන්සේ තුල ස්වර්ගයේ උසස් තැන්වල වාඩි වී සිටිනවා කියලා.
ඉතින් ඒක දැනගෙන හිටියේ නැත්නම් අනිවාර්යයෙන්ම ජීවිත පුරාම පරාජය පිටින් පරාජය තමයි මුහුණ දෙන්න වෙන්නේ. කවදාකවත් ජයග්‍රාහක ජීවිතය ජයගත් සභාවකට නැගිටින්න බෑ. right? බලන්න. අපි යේසුස් වහන්සේව පුද්ගලික ගැලවුම්කට පිළිගත්ත මොහොතේ ඉඳලා බයිබලයේ කියා තිබෙනවා දෙවියන් වහන්සේ අපිව රජවරුන් හැටියට පත් කරලා තිබෙනවා. පූජකයෝ හැටියට පත් කරලා තිබෙනවා. අපි කවදාද රජකම් කරන්න යන්නේ? ඒක ස්වර්ගයට ගියන් පස්සේ කාව රජකම් කරන්නද? ස්වර්ගයට ගියන් පස්සේ දෙවියන් වහන්සේ අපිව ගැලවීමට ගෙනාවේ, දරකම දුන්නේ, රජකමකට පත් කළේ, ධර්මිෂ්ඨකම දුන්නේ. ඇයි? මේ පොළවේ ඉන්නකොට මේ පොළවේ අපි රජකම් කරන්නට. ආධිපත්‍ය දුන්නේ ඇයි? මේ පොළවේ අපගේ ජීවිතය තුළින් ආධිපත්‍ය තියාගෙන පාලනය කරන්නට. ඒකයි දෙවියන්ට ගණන් ගන්නෙත් නෑ. හැමදාම යක්ෂයා අනින හැම කොටුවලටම හිර වෙලා ඔළුව නමනමා ජීවත් වෙනවා. ඒකට පිළිතුර එකලා දෙන්නේ කොහොමදත් අපි යටත් භාවයෙන් ජීවත් වෙන්න එපායි. මං කියන්න යක්ෂයා දෙන කොටුවලට අපි යට වෙන්න ඕනේ නැහැ. ඒක දෙවියන් වහන්සේගේ සැලසුමක් නැහැ උන්වහන්සේගේ දරුවන්ට. කවදාද යේසුස් වහන්සේ යක්ෂයාගෙන් ටොකුවලට ඇත්තටම හිර වෙලා කොටු වෙලා හිටියේ? කවදාද? නෑ. ඉතින් ඔබත් මමත් ක්‍රිස්තුස් වහන්සේ තුල අපි අපිව බලනවා නම් අපි යක්ෂයා දෙන කොටුවලට හිරවි නැත්තම් අනිනාව ටොකුවලට වාඩු වී සිටින්න අවශ්‍ය නැහැ. අදම ඉගෙන ගන්න. අපි පරාජයට පත් වෙන්න ඕනේ නැහැ. බයිබලයේ කියා තිබෙනවා අපි අතිශයින් ජයගත අවසනක කියලා. ඒ ජයගත ස්වභාව. right? බලන්න රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. රෝම පොතේ 10:17. මක් නිසාද එක් එක්කෙනාගේ වරද නිසා ඒ එක් එක්කෙනා කරුණු කොටගෙන මරණය රජකම් කළේ වී නම් කරුණාවේද ධර්මිෂ්ඨකම නැමැති දීමනාවේද බෞලත්වයේ ලබන අය එක් එක්කෙනා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණු කොටගෙන ඊට වඩා ජීවනයෙහි රජකම් කරන්නෝය. පේනව නේද? මේ වචනේ මම ලිව්වේ නැහැ. right? මම විශ්වාස කරනවා ඔබගේ බයිබලෙත් තිබෙනවා. බලන්න 17 කියනවා මක් නිසාද එක්කනාගේ වරද නිසා, ආදම්ගේ වරද නිසා. ආදම් ඒදෙන් උයනේ කණ්ඩ එපා කියපු ගහේ කාපු නිසා, වරද නිසා ඒ එක්කෙනා කරුණු කොටගෙන මරණය, මොන මරණයද? ආත්මික මරණය රජකම් කළා. ආදම්ගේ කාලේ ඉඳලා අද වෙනතුරු ආත්මික මරණය මේ පොළවේ රජකම් කරනවා. ආත්මික මරණය කියලා කියන්නේ දෙවියන් වහන්සේගෙන් ඈත් වී ජීවත් වෙන ජීවිතය. යක්ෂයාට වාලුකමේ ජීවත් වෙන ජීවිතය. යක්ෂයාගේ පාලනයේ අන්ධකාරයේ ජීවත් වෙන ජීවිතය තමයි ආත්මික මරණය. ඊට පස්සේ කියා තිබුණා කරුණාවේද ධර්මිෂ්ඨකම නැමැති දීමනාවේදීද බහුලත්වයේ ලබන අය. ඒක ඔබත් මමත් උන්වහන්සේ කරුණා නිසා අපි උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම් ලබාගෙන දෙවියන් වහන්සේ දරුකම ලබා ගත්තා. ඒ වෙනි අය එක්කෙනා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණු කොටගෙන, යේසුස් වහන්සේ තමයි ඊට ප්‍රධාන කාරණාව. යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කරුණු කොටගෙන ඊට වඩා කොයි එකට වඩා ආත්මික මරණයට වඩා ආත්මික මරණය පැමිණිය ආදම් තුලින් ඒ ආත්මික මරණයට වඩා ජීවනය රජකම් කරන්නේ නම් කරුණෝයි කියලා. ඒ කවුද? යේසුස් වහන්සේ දුන්නා වූ ජීවනය ලබාගත්තු අය, දෙවියන් වහන්සේගේ දරුවෝ, උන්වහන්සේගේ ගැලවීම ලබාගත්තු අය, ජීවනය ලබාගත්තු අය, ආත්මික මරණයෙන් ජීවනය ලබාගත්තු අය රජකම් කරන්න පුළුවන්. ඒකයි මෙතන කියන්නේ. right? ඉතින් අපි රජකම් කරන්න ඕනේ. දෙවියන් වහන්සේ අපිව රජකමට පත් කරලා තියෙනවා. රජකම කියන්නේ එකක්
ආධිපත්‍ය පාවිච්චි කරන කෙනා. දෙවනුව රජකම් කරලා කියන්නේ සියලු දෙම තමන්ගේ යටත තබාගෙන පාලනය කරන කෙනා. තුන්වෙනි එක යේසුස් වහන්සේ විල්ලා අපි රජකමට පත් කරලා තිබෙනවා නම් තුන්වෙනි එක ගෞරවය උසස් තැන ලබාගත්තු මහිමේ ලබා ගන්නා ස්ථානය. හතරවෙනි එක රජකම් කරනවා නම් ජයගත්තු එක්කෙනා. ඔබ දිහා බලනකොට ඒම බලන්න පුරුදු වෙන්න. ඒව බලන්න නැති අය තමයි යක්ෂයාගේ බලයට අන්ධකාරයේ බලයට වහළු වී යටත් වී හැමදාම පරාජිත ජීවිතයට යන්නේ. දැන් තුන්වෙනි සභාව මම කලින් කියපු විදිහට ජයගත් සභාව. ජයගත් සභාව කියලා කියන්නේ ඒගොල්ලන්ට දන්නවා ක්‍රිස්තුස් වහන්සේ සමග උසස් තැනේ වාඩි වී සිටින එක මොන වගේ මහිමලත් ජීවිතයක්ද කියලා. ඔවුන් විශ්වාස කරන වචනය. ඔවුන් විශ්වාස කරන එක විතර නෙමෙයි. ඒ දෙනම තියෙන එක පමණක් නොවේ. ඔවුන් එක ක්‍රියාවට දාලා ඵල දකින අය. බයිබලයේ කියා තිබෙනවා දෙවියන් වහන්සේගේ වචනය අසන්නා පමණක් නොවේ ක්‍රියාවට දාන්න කියලා. ඒ වගේම කියා තිබෙනවා ක්‍රියා නැති ඇදහිල්ල මලානිකයි. අපි වචනේ විශ්වාස කරන කියලා ඒ ක්‍රියාවට දෙන්න නැත්නම් කවදාවත් වචනය අනුව අපිට ජයගත් ජීවිතයක් ගෙනියන්න බෑ. දැන් ඒ සමග මට කැමති දැන් යක්ෂයා ඇත්තටම දැන් බයිබලයේ කියා තිබෙනවා යක්ෂයාගේ පටන් ගැනීම මුල අපි ගත්තා නම් දෙවියන් වහන්සේ යක්ෂයාව මෙව්වේ නැහැ. දෙවියන් වහන්සේ මවනකොට යක්ෂයාවනේ පස්සේ. දෙවියන් වහන්සේ ලුසිෆර්ව මවනකොට ලුසිෆර් පොඩ කියලා බලන්න එසේකියල් පොතේ 28 වෙනි පරිච්ඡේදයේ එසේකියල් 28 12 සිට 16 දක්වා මනුෂ්‍ය පුත්‍රයා තීරි රජු ගැන විලාපයක් පවත්වමින් ස්වාමී වූ දෙවියන් වහන්සේ මෙසේ කියනසේකයි ඔහුට කියාපන්න. නුඹ සම්පූර්ණකම මුද්‍රා කරන්නා වූ ප්‍රඥාවෙන් පිරි අලංකාරමෙන් සම්පූර්ණව සිටි ඒහිය. නුඹ දෙවියන් වහන්සේගේ උයනවන ඒදෙනී සිටියේහිය. සියලු අනර්ග ගල්වල ලෝහිත අංගද පුෂ්පරාගද ව්‍යාග්‍රද රන්කාන්තිද නාගමාණික්‍යද සූර්යකාන්තිද නීලමාණික්‍යද රතු කැටද මරකදයේද රන්ද නුඹේ වැස්මව තිබුණේය. නුඹේ රබන්වල නුඹේ නලාවලද මෙහෙවර නුඹ තුලෙහි විය. නුඹ මවුණු ලැබූ දවසේදී ඒවා සූදානම් කරන ලද්දේය. නුඹ පියාපත් විදාගෙන සිටින අභිෂේකලත් කේරුබෙක්ය ඌයේය. මම නුඹ දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ කන්දෙහි සිටිනු වෙමි. නුඹ ගිනි ඇවිලෙන ගල් අතරෙහි ඇවිද්දෙහිය. නුඹ මවුණු ලැබූ දාපටන් නුඹ තුල අධර්මිෂ්ඨකම සම්බ වෙන තුරු නුඹේ මාර්ගවල නුඹ සම්පූර්ණව සිටියේය. තේනව නේද? ඒක තමයි දෙවියන් වහන්සේ යක්ෂයාගෙන ඒ යක්ෂයාගෙන නෙමෙයි පළමුව යක්ෂයාගේ මුල ගැන විස්තර කරනවා. දෙවියන් වහන්සේ ලුසිෆර් මානකොට මෙතන කියනවා ඉතා අලංකාරයි ලස්සන රීතිය. දෙවන කියනවා ප්‍රඥාවෙන් පිරුණ කෙනා. තුන්වෙනි කියනවා සංගීත භාණ්ඩවලට බාර වී සිටින කෙනා. ලුසිෆර් තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍යයේදී නමස්කාරයට නායකයෙකු හිටියේ. එයා විශේෂ කේරුබ් කෙනෙක්. විශේෂ දේවදූතයෙක්. මෙතන අපි කියුවා ඔහු තුල අධර්මිෂ්ඨකම දුෂ්ටකම දකින්න තුරු හොඳට හිටියා. හොඳට
හිටියා. ඉතින් එයා ලස්සන නිසා එයාට උඩඟුකමක් ඇවියා. ඊට පස්සේ එසායා පොතේ අපි කියලා බලනවා නම් එසායා පොතේ කියා තිබෙනවා 14 වෙනි පරිච්ඡේදයේ ඇත්තටම 12 සිට 14 දක්වා අපි කියවා නම් එතන නුත් කියා තිබෙනවා ඕගෙන වර්ණනා කරනවා. ඉතින් දෙවියන් වහන්සේ මොන කලේ ඔහු තුළ උඩඟුකම පැමිණි නිසා අපිට කියවන්න පුළුවන් පස්සේ ඇත්තටම ස්වර්ගයේ ඉඳලා එයා කියනවා මගේ ස්ථානය දෙවියන් වහන්සේගේ ස්ථානයට ඔසවන්න යනවා කියලා. මම දෙවි කෙනෙක් යන්න යනවා මේ ලෝකේ මාපු දෙවියන් වහන්සේගේ ස්ථානයට. මේ නිසා දෙවියන් වහන්සේ මොන කලේ එයාව පොළවට තල්ලු කළා. තල්ලු වුණ පස්සේ තමයි එයා යක්ෂ විදිහට මාරු වුණේ. ඔහු තුළ තිබුණා වූ අලංකාර ලස්සනකම නැති වුණා. ඔහු තුළ තිබුණා ප්‍රඥාව එයා වැරදි ලෙස මේ පොළවේ පාවිච්චි කරන්න පටන් ගත්තා. දුෂ්ටකමින් ඔහු පිරුණා. ඉතින් එයා බලන්නේ පුළුවන් තරම් දෙවියන් වහන්සේට විරුද්ධ ක්‍රියා කරන්න ඕනේ නම් දෙවියන් වහන්සේගේ මෙවිලට විරුද්ධ ක්‍රියා කරන්න ඕනේ. ඒ නිසා තමයි යක්ෂයා මොන කරන්නේ මේ පොළවේ තල්ලු වෙච්ච වෙලාව ඉඳලා මනුෂ්‍යංග විනාශ කරන්න කාරණාවල් යොමු කරන්නේ. පළවෙනිව අපි දකිනවා උත්පත්ති පොතේ දෙවියන් වහන්සේ ආදම්ව ඒදෙන් උයනේ තියලා ඒක බලා ගන්නටත් ආරක්ෂා කර ගන්නටත් වගකීම දුන්නා. ඉතින් ආදම්ව මවන්ට කලින්ම යක්ෂයා පොළවේ හිටපු නිසා මෙවිලට කලින් පොළවේ හිටපු නිසා යක්ෂයා මොන කලේ සර්පයාගේ රූපය අරගෙන ඒවත් එක්ක විලා කතා කරන පළමෙන්ම එයාගේ කතාවට ඒව රැවටි දෙවියන් වහන්සේ අනකලාව කන්ට එපා කියලා කියපු අනවෘත විරුද්ධව ගහේ කෑවා. බයිබලයේ කියා තිබුණා ඒවා තමන්ගේ ස්වාමි පුරුෂයන්ට දුන්නා කියලා. ඉතින් ස්වාමි පුරුෂයත් ඒ කණ්ඩේපා කියපු ගෙඩියේ කාපු නිසා ආදම්ට තිබුණා වූ ආධිපත්‍ය බලය රජකම හැමදේම කෙලින්ම ගියා යක්ෂයාට. යක්ෂයාගේ යටත ආදම් ආවා. ආදම් යක්ෂයාට යටත් වුණා. යක්ෂයා මේ පොළවට දෙවියා වුණා. ඒක තමයි දෙක කොරින්තියේ 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ කියනවා මේ ලෝකේ දෙවියා කියලා. මේ ලෝකේ ක්‍රමයට පාලනය වෙන විදියට ඌ තමයි දෙවියා. ඒක සෙනග පැහැදිලිව දැනගත්තා නම් බෝ මනුෂ්‍යගේ ජීවිතයේ තිබුණා වූ ප්‍රශ්න සැක කුලප්පන් පියවුල් භාවය සියලු දෙම නැති වෙයි. අද යම් කිසි දෙයක් වැරදක් සිදු වුණා නම් හානියක් සිදු වුණා නම් විනාශයක් ඇති වුණා නම් පළමුවෙන්ම මිනිස්සු අහන ප්‍රශ්නේ විල්ලා ඒ දෙවියන් වහන්සේ මවලා මේ වගේ විනාශ කරන්න කියලා. සත්‍ය දන්නේ නැති ක්‍රිස්තියානි අය පවා තමන්ට සිදුවෙන හානිය නිසා ඔන් මොන කියන්නේ දෙවියන් වහන්සේ එයි මේක මට කරන්නේ. දෙවියන් වහන්සේ යාපත් දෙවියන් වහන්සේ. මම කියන්න යනවා ඔයගොල්ලන්ට පෙන්වන්න යනවා යක්ෂයාගේ ගුණාංගය. ඔහුගේ නම් වලින් අඳුනා ගන්න පුළුවන් ඔය යක්ෂයා කොයි වගේ කෙනාද කියලා. ඊට පස්සේ ඔබට තීරණය කරන්න පුළුවන් මේ සිදුවෙන හැම හානියම යක්ෂයාගෙන්ද නැත්නම් දෙවියන් වහන්සේද කියලා. බොහෝ ක්‍රිස්තියානියට දෙවියන් වහන්සේ ගුණාංගය ගැන දන්නේ නැහැ. බොහෝ විට යක්ෂයා කරන දේවල් හැම දෙයකටම ක්‍රිස්තියානි අය දොස් පවරන්නේ දෙවියන් වහන්සේට. ඒක මොඩකම. මං කියන නම් ටික පොඩ්ඩක් බලන්න.
උත්පත්ති පොතේ බයිබලයේ කියලා තිබෙනවා යක්ෂ ආවේ සර්පයා වගේ. සර්පය ඒව කියනවා දෙවියන් වහන්සේ ආපු ඔය ඇයි මේ ගෙඩිය කෑවේ? එතන ඒව කියනවා සර්පයා මාව රැවටුවා. සර්පය මාව රැවටුවා. ඉතින් කොහේ හරි කවුරු හරි කාතුලින් හරි රැවටුණා නම් රවටුපු එක්කෙනා යක්ෂයාගේ ගුණාංගයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රියා කරන්නේ. ඊළඟ බලන්න 1 පෙත්රුස් 5 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. එතන කියනවා යක්ෂයා විලා අපගේ සතුරා යාළුවෙක් නොවේ. කතා කරන්න ඔව් එක්ක අපිට බෑ. ඔව් සතුරා. සතුරත් එක්ක අපිට මොන කතාවද? යක්ෂයාගේ බලනකොට අසුද්ධාත්මය ගැන බලනකොට මිත්‍රයෝ වගේ සලකන්න එපා, සතුරා වගේ සලකන්න. යෝහන් සුවාර්තයේ 10 වෙනි පරිච්ඡේදයේ කියා තිබෙනවා යක්ෂයා විලා සොරා. සොරා එන්නේ ස්වර්ගම් කරන්ටත් මරන්ටත් විනාශ කරන්ටත්. සමහර විට අපගේ සුවය ස්වර්ගම් කරනවා. පෞල් සමාදානයේ ස්වර්ගම් කරනවා. මුදල් ස්වර්ගම් කරනවා. කවුරු හරි සොරකමේ යෙදෙනවා නම් එයා තුළ ක්‍රියා කරන්නේ යක්ෂයාගේ ආත්මය, අසුද්ධාත්මය. අසුද්ධාත්මය. right? ඉතින් බලගන්න. අපි ස්වර්ගම් කරන්න යනවද? නැද්ද? ඊට පස්සේ බයිබලයේ කියලා තිබෙනවා යෝහන් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි පදයේ යක්ෂයා විලා බොරුකාරයා සහ මිනිමෙරුවා කියලා. කොහරි කවුරු හරි මිනිහෙක් මරලා දානවා නම් ඒක යක්ෂයාගේ ගුණාංගය. මිනි මරණ එක දෙවියන්ගේ ගුණාංග නොවේ. ඒක යක්ෂයාගේ ගුණාංගය. බොරු කියන එක යක්ෂයාගේ ගුණාංගය. කවුරු හරි බොරු කිව්වා නම් අපිට දැනගන්න අඳුනා ගන්න පුළුවන් මෙයාව පාවිච්චි කරන්නේ මේ බොරු කියන්නේ යක්ෂයා. ඒ වගේම එලිදර පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ කියලා තිබෙනවා ඔය ඇවිල්ලා රැවටිලිකාරයා, වංචාකාරයා, කවුරු හරි ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය තුලින් පවා රවටනවා නම් වංචා කරනවා නම් ඔවුන්ව පාලනය කරන්නේ යක්ෂාත්මය, අසුද්ධාත්මය. ඒ වගේම කියලා තිබෙනවා 2 කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ කියලා තිබෙනවා ආලෝකයේ දූතයා කියලා. දැන් බලන්න යක්ෂයා නපුරුයි. නමුත් ඇදලිවන්තෙන්ට රවටන්ට ආලෝකයේ දූතයා වගේ ක්‍රියා කරයි. සත්‍ය දන්නේ නැති අය රැවටෙනවා. ඕ දේවදූතයා ඇවිල්ලා කියලා. ඒ වගේම යෝහන් සුවාර්තයේ 12 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ 14 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදයේ 16 8 වෙනි පදයේ 11 වෙනි පදයේ කියනවා එවිලා මේ ලෝකයේ රජතුමා කියලා පාලනය කරන කෙනා ආණ්ඩුකාරය. ඉතින් යක්ෂයා මේ ලෝකේ පාලනය කරනවා නම් ලෝකයේ අධිපති නම් ඉතින් ඔහුගේ ක්‍රියාවල් තමයි පොළවේ දකින්න පුළුවන්. දෙවියන්ගේ ක්‍රියාවල් නොවේ. එයා තමයි මේ ලෝකේ අධිපතියා. ඒ වගේම 2 කොරින්ති 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ කියනවා යක්ෂයා ඇවිල්ලා මේ ලෝකේ පාලන ක්‍රමයට දෙවියා කියලා. මේ ලෝකේ පාලන ක්‍රමයට දෙවියා කියලා. ඉතින් කොයි රටක වෙන්න පුළුවන්? කොයි රජ කෙනෙක් වෙන්න පුළුවන්? කොයි ජනාධිපති කෙනෙක් වෙන්න පුළුවන්? යේසුස් වහන්සේව පිළි නොගතු හැමෝම යක්ෂ ආත්මය තමයි පාලනය වෙන්නේ.
යක්ෂ ආත්මය තුලින් තමයි පාලනය වෙන්නේ. ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන් මේක තේරුම් ගත්තා නම් වියවුල් භාවයේ සබාවිනොත් පිටදිනොත් නැතුව යයි. බයිබලයේ කියා තිබෙනවා ඇත්තටම මුල් කාලේ පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ පොළව දුන්නේ මනුෂ්‍යයාට, මනුෂ්‍ය පුත්‍රයාට. ගීතාවලිය 115 16 පදේ කියනවා මේ පොළව මනුෂ්‍ය පුත්‍රයාට දුන්නයි කියලා. මනුෂ්‍ය පුත්‍රයාට. නමුත් මනුෂ්‍යව යක්ෂ රවටලා ඒ පාලන ක්‍රමය, ආණ්ඩු ක්‍රමය යක්ෂයා බාරගත්තා. අරගත්තා. කපටිකමේ ස්වර්ගම් කරගත්තා. ඉතින් අද මම කියන්න ආවේ ඉතින් මනුෂ්‍යයා ඒ ආධිපත්‍ය තමන් තුළ ලබාගත්ත නිසා කියලා බලන්න පුළුවන් අපට ලුක් සුභාරංචියේ 4 වෙනි පරිච්ඡේදයේ හාලෙලූයා. ලුක් සුභාරංචියේ 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය ලුක් සුභාරංචියේ 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි දෙවෙනි පද බල කියන්නේ යේසුස් වහන්සේ ශුද්ධාත්මයන්ගෙන් පූර්ණව යෝර්දානෙන් හැරි එවිත් යක්ෂයා විසින් පරීක්ෂා කරන ලබමින් ආත්මෙන් වහන්සේ කරුණු කොටගෙන 40 දවසක් වනහි ගෙන යනු ලැබුසේක. right? ඊට පස්සේ පස්වෙනි පදේ කියනවා ඒ පරීක්ෂාවේදී එක පරීක්ෂාවක් බලන්න මනුෂ්‍ය රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබෙනේ කීසේක. එවිට ඔහු උන්වහන්සේ උස් ඉඩකට ගෙන ගොස් ක්ෂණකයකින් ලෝකයේ සියලු රාජ්‍යයන් උන්වහන්සේට පෙන්වා උන්වහන්සේට කතා කොට මේ මුළු බලයද එහි වශයකද ඔබට දෙන්නෙමි. බලන්න ලෝකේ මුළු බලය යක්ෂ කෙනා මට දීලා තිබුණා මම ඒක ඔයාලට දෙන්න. තවත් අකර කියනවා නම් තවත් පදේ කියන්න පුළුවන්. මට වෙලාව මදි නිසා මේක කෙරීම කියන්න කැමතියි. යක්ෂයාට කියලා දෙවියන් වහන්සේ කිසි දෙයක් මේ පොළවේ දුන්නේ නැහැ. යක්ෂයාට කියලා ආධිපත්‍ය මේ පොළවේ දුන්නේ නැහැ. යක්ෂයාට කියලා පාලනය කරන්නට මේ පොළව දුන්නේ නැහැ. මනුෂ්‍යයාට තමයි ඒක දුන්නේ. ඉතින් මනුෂ්‍යයාට දීපු නිසා මනුෂ්‍යයා යක්ෂයාගේ රැවටි වලට වැටිලා ඒ රජකම, පාලනයේ ආණ්ඩු කිරීම, බලය ඔක්කොම නැති කරගත්තා. මට යාපත් පණිවිඩ තිබෙනවා. යේසුස් වහන්සේ ආවේ ඒ පාලනය නැවත වරක් සභාවට අරන් දෙන පිණිස. යේසුස් වහන්සේ කුරුසියේ මරණය තුලින් ඒ පාලනය නැවත වාරයක් යක්ෂයාගේ අතෙන්දලා උදරාගෙන බලය උදරාගෙන ඒක සභාවට දුන්නා. ඉතින් අද අපි පොරපදින සභාව ආත්මික පොරපදීම යුද්ධ කරන සටන් කරන සභාවක් නොවේ. අපි පරාජයට පත් වෙන්න ඕන සභාවකුත් නොවේ. අපි සිටින්න ඕන ස්ථානය අපි ඉන්න ඕන සභාව ජයගත්තු සභාව. මම විශ්වාස කරනවා ඔබලාට දෙවියන් වහන්සේ මේ වචන තුලින් කතා කර ඇති කියලා. අද මේ මොහොතේ පටන් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ කවුද කියලා බලන්න. ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබව බැලුවා නම් අනිවාර්යයෙන්ම මේ පොළවේ ජීවත් වෙන කාලෙදී ඔබගේ ජීවිතේ වෙන්න පුළුවන්, පෞල් ජීවිතේ වෙන්න පුළුවන්, ව්‍යාපාරේ වෙන්න පුළුවන්, ඔබ සම්බන්ධ ඕනෑම අංශය වෙන්න පුළුවන්. ඔබට පුළුවන් රජකම් කරන්නට. යේසුස් වහන්සේගේ කරුණාව තුළින් ඒ බලය ආධිපත්‍ය දෙවියන් වහන්සේ ඔබට දීලා තිබෙනවා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. අපි යාත්‍රා කරමු. හalleluya. ස්තුති වේවා ස්වාමිනේ. ස්තුති වේවා ස්වාමිනේ. ප්‍රශංසා වේවා ස්වාමිනේ. හalleluya. 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 ශුද්ධ දෙවියන් වහන්සේ නැවතවර ඔබ වහන්සේ පාදවලට අපි බාර කරන ස්වාමිනේ.
අපි යේසුස් වහන්සේව පුද්ගලික ගැලවුම් කටයුතු පිළිඅරගෙන සිටියාට අපි යේසුස් වහන්සේ සමග උසස් දෙන්නේ උන්වහන්සේ සමග සිංහාසනයේ ඉන්න බව දැනගන්න නැති නිසා මෙපනකල් පරාජිත ජීවිතේ අපගේ ජීවිතේ ගියේ. යක්ෂයා පරාජයට පත් වෙනවා කියලා ඒ සත්‍යතාවය දන්නේ නැති නිසා අපි බොවිත යක්ෂයත් එක්ක සටන් කරලා තිබෙනවා. ඒ කණ්ඩායම් දෙකම අපි අසාර්ථක කියලා විශ්වාස කරනවා. නමුත් ස්වාමිනී අපි අද දවසේ ජයගත් සභාව තුලින් තබාගෙන ඉන්න නිසා ස්තුතිවන්ත වෙනවා. අපගේ ජීවිතයේ මේ පොළවේ ජීවත් වෙන කල් ජයගත් සභාව කෙටිට අපිව පාලනය කරගෙන අපි ක්‍රිස්තුස් වහන්සේ තුළ කොයි ස්ථානයේද ඉන්න කියලා තේරුම් අරගෙන ජීවත් වෙන්නත් ජයගත් ජීවිතය ගොඩනගන්නත් කරුණාව දෙන්න කියලා මම යාත්‍රා කරනවා. අපගේ යාත්‍රාවට ඔබ වහන්සේ පිළිතුරු දුන්න නිසා ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ තමයි සියලු ගෞරවය පුදන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන්. මම තව යාත්‍රාවට ඔබ මඟ පෙන්වන්න කැමතියි. ඔබ මෙච්චර කල් යේසුස් වහන්සේව පුද්ගලික ගැලුම් කාර්යය පිළිගන්නේ නැත්නම් අද දින ඔබට අවස්ථාවක් දෙනවා. යේසුස් වහන්සේ නැති ජීවිතයක් ආශිර්වාදමත් ජීවිතයක් නොවේ. ක්‍රිස්තුස් වහන්සේ තුළ හැම ලබා ගන්න පුළුවන්. ඒ වුණාට බයිබලයේ කියලා තිබෙනවා මේ පොළවේ අපි සියලු දේම ලබා ගත්තට සම්පත් නිවත් මුදල් ගෙවල් ඉඩකඩම් වාහන මොනවද තිබුණතරේ එක දවසක් අපිට මැරෙන්න සිදු වෙනවා. බයිබලයේ කියලා තිබෙනවා උන්වහන්සේගේ නියම පරිදි මනුෂ්‍ය එකවරක් මේ පොළවේ මැරෙන්නට ඊට පස්සේ විනිශ්චයට මුහුණ දෙන්නටත් සිදු වෙනවා කියලා. මේ පොළවේ මැරුණන් පස්සේ අපගේ සදාකාලය කොයිද ගත කරන්න යන්නේ? බයිබලයේ කියලා තිබෙනවා එකක් ස්වර්ගය අනිත් එක අපාය. අපාය කියන්නේ පැය 24ම එවිලෙන ගින්න. ගිනි විල කියලා බයිබලයේ කියලා තිබෙන්නේ. ස්වර්ගයේ විලා පියව දෙවියන් වහන්සේගේ වාසස්ථානය. පියන වහන්සේට. ඉතින් එක මිනිසෙක්වත් අපායට යන එක උන්වහන්සේ කැමති නොවේ. ඒ නිසා තමයි යේසුස් වහන්සේව මේ පොළොවට එව්වේ. ඔබ උදෙසා මා උදෙසා අපගේ පාප උදෙසා පූජා වන්නට. යේසුස් වහන්සේ කිව්වා මාර්ගයේද සැබෑවද ජීවනයේද මමය. මා හැර කිසි කෙනෙක් දෙවියන් වහන්සේ ළඟට බෑ කියලා. ඉතින් මරණම් පස්සේ අපි වෙනුවෙන් කවුරුත් තීරණය ගන්න බෑ. අපි පණ පිටින් ඉන්න කාලේ තමයි අපි තෝරා ගන්න ඕනේ කොයිද යන්නේ කියලා. යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරනවා නම් එපා කරනවා නම් අපායට යන්න වෙනවා. ඒ නිසා ඒ අපායේ ගින්නේ බේරෙන්න ඕනේ නම් අදම ඔබගේ හදවත යේසුස් වහන්සේට බාර දෙන්න. මම කෙටි යාත්‍රාවකින් මඟ පෙන්වන්න යනවා. කරුණාකර මා සමග මේ යාත්‍රාව කියන්න. මුළු හදවතින්ම කියන්න විශ්වාස කරමින්. ශුද්ධ දෙවියන් වහන්සේ මම පෞකාරී කියලා මම විශ්වාස කරනවා පිළිගන්නවා. ඔබ වහන්සේ මට ප්‍රේම කළ නිසා ඔබ වහන්සේගේ පුත්‍රයා යේසුස් වහන්සේව මේ පොළොවට යවා මාව දෙසා දඬුවම ලබන්නත් කුරුසිපත් වෙන්නත් ඔබ වහන්සේ ඉඩ සැලසුවා. යේසුස් වහන්සේ මාව දෙසා පූජා වී තෙන්පත් කරමින් තුන්වෙනි දවසේදී පියව දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව මළවුන්ගේ නෙගටිව් බව මගේ හදවතේ මම විශ්වාස කරනවා. මේ මොහොත පටන් යේසුස් වහන්සේ මගේ ස්වාමීන් වහන්සේ කියලා මම ප්‍රකාශ කරනවා. යක්ෂයාට මගේ ජීවිතයේ කිසිම ඉඩක් නැහැ. මම යේසුස් වහන්සේගේ දරුවා, ධර්මිෂ්ඨය,
නැවත ඉපදලා ඉන්නේ. ස්වාමිනි මගේ යාඥාවට පිළිතුරු නිසා ස්තුතිවන්ත වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. මේ යාඥාව ඔබ කරලා තිබුණා නම් මා සමග හදවතින් මේ මොහොත පටන් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. කරුණාකර මම ඔබට දෙන්න උපදේශෙවිල්ලා කරුණාකර ළඟ තිබෙනා වූ ආත්මික සභාවකට වචනය පැහැදිලිව ක්‍රියා දෙන සභාවකට සහභාගී වෙලා ඔබගේ ආත්මික ජීවිතය ගොඩනගා ගන්නට නැවත වරක් මට මතක කරන්න කැමැති අමතක කරන්න එපා මේ වෙලාවම ලබන සතියත් තවත් පණිවිඩයකට එවුම්කන් දෙන්න. එතකම් යේසුස් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. යේසුස් වහන්සේගේ නාමයෙන්